And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ඔබ හමු වන මම චන්දන ජයසිංහ. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. අඟුලාන යළිත් උණුසුම්. ගම්මුන්ගෙන් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්. පොලිසියෙන් කඳුළු ගෑස්. මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම ඉදිරි පැය 48 තුළ. මෙරට කොවිඩ් පාලනයට ජාත්‍යන්තර ඇගයීමක්. රාජ්‍ය බුද්ධි සේවය හා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අතර සීතල යුද්ධයක් පැවති බව පාස්කු කොමිසමේදී හෙළිවෙයි. එක් අයකුට මරු කැඳවමින් තැපැල් ඡන්දයට හරස් වූ අනතුර. අගුණාන පොලිස් ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් අද සිදු කළ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ප්‍රදේශවාසීන් එහිදී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාලිය සේනරත්න මහතා පැවසුවේ අදාළ පහර දීමේ සිද්ධියට අදාළව කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බවයි. පසුගියදා ලුණාව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලිස් වෙඩිපහරකින් 39 හැවිරිදි පුද්ගලෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අදාළයම පොලිස් නිලධාරීන් විසින් පැමිණ රැගෙන ගිය බව පවසමින් ප්‍රදේශවාසීන් අඟුලාන පොලිස් ඉදිරිපිට විරෝධතාවක් සිදු කළා. පොලිසිය රැගෙන ගිය සාක්ෂිකරුවන් ගල්කිස්ස හා මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් නැවත අඟුලාන පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා. පසුව ඔවුන් මුදා හැර තිබෙනවා. මේ අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණයෙන් නිදහස් කර ඇති බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් අඟුලාන පොලිසියට ගල් ප්‍රහාර එල්ල කළා. ඇති වුණ සංසුන් තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තා.
එක දෙන්න ඕන අප. පොඩකින් මාව දන්නවනේ. දන්නවනේ මාව. හරි. මොකද උනේ මේ? කවුද ගහුවේ? කවුද ගහුවේ? පොලිසිය. හරි. දැන් ඒ මේ සිද්ධියක් උනට පස්සේ නේද? හරි. දැන් මෙහෙම සිද්ධියක් ඇයි උනේ මෙහෙම? ඉතින් මම දැන් අපදීලානේ මේ. අසාධාරණයට අපදීලා දැන් අපේ අතින් දැන් පොලිසිය කෙනෙක් ඔක් කරන්න ඕන ඔක්කොම කරනවානේ. දැන් මේ සාමාන්‍ය මිනිස්සෙක් මැරලා තියෙන එකද මේ? මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් පළ කළා. ලුණාව ප්‍රදේශයේ සහ අඟුරාන ප්‍රදේශයේ කිසියම් පිරිසක් එක්වරම සංවිධානය වෙලා මේ පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ විදිහත් මේ පොලිස් ස්ථානයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙක් යටතේ පොලිස් නිලධාරීන් 75 දෙනෙක් පමණ මේ ස්ථානයේ රාජකාරිය යොදවලා තිබිලා තියෙනවා. එසේ තිබියදී තමයි මේ නොසන්සුන් වෙච්ච පිරිස මේ ගල්මුල් ප්‍රහාරය මේ ස්ථානයට එල්ල කරලා තියෙන්නේ. ඒ අනුව ඒ පිරිස අත්අඩංගුවට ගැනීමටත් මෙසේ ආරක්ෂාවක් යොදවා තිබියදී මේ වගේ දෙයක් සිදුවීම සම්බන්ධෙනුත් පරීක්ෂණයක් පවත්වනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා කිසිම බේදකින් තොරව. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධව කිසියම් රාජකාරී පැහැරීමක් වෙලා තියෙන දේ කාරණාව සම්බන්ධව පරීක්ෂා කරලා බලනවා. COVID-19 රෝගීන් 6 දිනක් අද සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය අතර ඒ අනුව මේ වන විට රෝගීන් 2007ක් සුවය ලබා තිබෙනවා. කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. මේ අතර අද දිනේ COVID-19 රෝගීන් 8 දිනක් මෙරටින් හඳුනාගත් අතර ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2686ක්. කන්දකාඩු පොකුරෙන් මේ වන විට COVID-19 රෝගීන් 542ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර රැඳවියන් 444 දෙනෙකු මෙන්ම උපදේශක හා කාර්යමණ්ඩල සමාජිකයින් 64 දෙනෙකුද වනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් මේ වන විට COVID-19 රෝගීන් බවට හඳුනාගත් සංඛ්‍යාව 33ක්. කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් ඇසුරෙන් වැඩිම COVID-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ රාජාංගනයෙන් වන අතර එම සංඛ්‍යාව 17ක්. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පවුල් 400කට අයත් 12000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් PCR පරීක්ෂණවලටද ලක් කෙරුණා. ඒ අනුව රාජාංගනයේ ප්‍රදේශයේ පුද්ගලයන් 814 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට ලක් කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත හමුදා නිලධාරියෙක් පැමිණීම හේතුවෙන් හෝමාගම ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ රෝගියා සමග ඒ අවස්ථාවේදී ළඟ සිටපු ආරක්ෂක නිලධාරියා සහ තම රාජකාරී ඉටු කරගන්නට ළඟට ගියපු තවත් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළේ 3 දෙනාම නිරෝධායනයට ලක් කරා. මේ අතර ගම්පහ ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ යුද හමුදා රියදුරු සමීපව ඇසුරු කළ ගොඩගම ප්‍රදේශීය පුද්ගලයෙකුද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිත හමුදා නිලධාරීවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 113 දෙනෙකු අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ වගේම නව PCR පරීක්ෂණ වැඩපිළිවෙලට අනුව මෙම පොකුරට සම්බන්ධව දිවයිනේ අර ඇතැම් ප්‍රදේශවල මේ වගේ ඇති වුණු නිලධාරීන් සහ ඒ පවුල්වලගේ රෝගීන් ඒ ආශ්‍රිතව තවත් දින 10කින් නැවතත් PCR පරීක්ෂණ එක ස්ථානයකින් 40ක් වගේ සංඛ්‍යාවක් අරගෙන ඉදිරියට කිරීමට නියමිතයි. ඊයේ දිනේ තුල පමණක් මෙරට තුල PCR පරීක්ෂණ 2470ක් සිදු කර ඇති අතර මේ වන විට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,30,390ක්. මේ අතර රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අද ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ කොවිඩ් PCR රසායනාගාර කටයුතු සඳහා ඇතැම් උසස් නිලධාරීන් බාධා කරන බවයි. නිරෝධායනයට ලක් කරන පිරිස් ඒ පළවෙනි දවසේම PCR පරීක්ෂණයට ලක් කළ යුතුයි. සහ ඒ ප්‍රතිඵල එදිනම ලැබිය යුතු තියෙනවා. එසේ ලැබුණොත් තමයි අපිට සාර්ථකව මේ දෙවැනි වතාව ඇවිල්ලා තියෙන රෝගීන් බෝවීම පාලනය කර ගැනීමට හැකි වෙන්නේ. මේ අතර අද COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් වුණා. දැන් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත යම් පොකුරක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය අංශවල උපදේශ පිළිපදිමින් රජයට ලබා දීපු සහයෝගය ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. ඒ ගෝලීය වසංගත තත්ත්වයේදී ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් මේ රෝගය මර්ධනය කරපු
රාජ්‍යයන් අතරට ඉහළින්ම එකුණේ ජනතාවගේ සහයෝගය මතයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී තිබෙනවා. වඩාත් පහසුකම් සහිත රටවල් එක්ක බලද්දී ලංකාව ඉතාමත් සාර්ථකව මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන්න අවශ්‍ය පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරසය බැඩපවත්වා ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අගමැතිවරයා මේ බව පැවසුවේ අද අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී. මහමැතිවරණට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය පැවසුවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පිළිබඳව විශේෂයෙන් මේක ආවම ඒක පාලනය කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් දැන් මැතිවරණයකුත් ඇවිල්ලා තියෙනවා. මැතිවරණය ආපු නිසා මැතිවරණ වේදිකාව සමහරු පාවිච්චි කරනවා මේක ප්‍රචාරය කරන්න. ලොකු මේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලායි තුන්වෙනි රැල්ලක් ඇවිල්ලායි නොඑක් විදිහේ රැලි ඇවිල්ලා. ඒක නිසා අපි හිතුවා විශේෂයෙන්ම එවැනි තත්ත්වයක් ඇති වෙනවා කියලා. එහෙම එකක් නැහැ. කියන එක කියන්නත් විශේෂයෙන්ම ජනතාවගේ දැනුවත් කිරීමත් ජනතාව බියවත් නොවැද්දීම සඳහා අනවශ්‍ය බියක් ඇති කරවන්න නොකර කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා කියලා මම හිතන්නේ. මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීම ගැනත් මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපි ඉතා ඉක්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවනවා. මැතිවරණයට අදාළ නීති විතරයිද ගැසට් කිරීමක් කරන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඉලෙක්ෂන් කමිෂන එවලා තියෙනවා යම් කාරණා ටිකක් දාලා මෙන්න මේ ටික ගැසට් කරලා දෙන්න කියලා. ඒතර එතුමා ඉල්ලපු ටිකට මූලිකත්වය දීලා ඒ කියපු ටික ගැසට් කරලා ඉතුරු ටිකට අවශ්‍ය පියවර ගන්න තමයි කටයුතු කරන්නේ. මේ ගැසට් එක ඉක්මනින් ඩ්‍රාෆ්ට් කරලා හෙට හෝ අනිද්දා මුද්‍රණයට යවා ගන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම ගැසට් එක ගන්න. ගමෙතුමා මේ පළාත් කීපයක් ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය වෙලා තිබුණත් සෞඛ්‍යමය හේතු නිසා මේ ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා මේ ලොක්ඩවුන් නොකර ඉන්නවයි කියලා චෝදනාවක් පහුගිය දවස් ටිකේම ඇති වුණා. ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. කිසි ප්‍රදේශයක් කියනවනේ මේ ප්‍රදේශය විතරයි කළ යුත්තේ. රටේම මේක පැතිරලා ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී දේශපාලනයට වඩා බලිය යුත්තේ ජනතාව දිහා ජනතාවට සංවේදීව මේ කරුණු ජනතාව දැනුවත් කරලා මේක ජනතාවගේ සහයෝගයත් අරගෙන ජනතාව බිය නොවි අනවශ්‍ය බියක් ඇති කරගෙන කලබල වෙලා ඇති කරන තත්ත්වයක් ඇති වෙලා නැහැ. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා කොයි කාලෙකින් පාර්ලිමේන්තුව රැස් වෙයිද? අමාත්‍ය මණ්ඩලය නම් කෙරෙයිද? පත් කෙරෙයිද? පුළුවන් තරම් ඉක්කොනේ. දැන් මේ අමාත්‍ය මණ්ඩලයේමද මේකේ ජනාධිපතිතුමාගෙන් අහන්නේ. රජය සහ මැතිවරණ කොමිසම අතර කිසිදු අර්බුදයක් නොමැති බව අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. දැන් එතුමා කියනවා දැන් රෙගුලාසි නැති නිසා එයා අපහසුතාවයකට පත් වෙලා කියලා. රජයයි මැතිවරණ කොමිසමයි අතර කිසිම ගැටුමක් නැහැ. ඒ ගැටුම පේන අය තමයි හදාගන්නේ. වීරවංශ ඇමතුමා ඍජුව චෝදනා කරලා තිබුණා මේ මැතිවරණේ කඩාකප්පල් කරන්න මැතිවරණ කොමසාරිස් නැත්තම් නිලධාරී කටයුතු කරනවා. ඒකේ පුද්ගලික අදහසක්. එහෙම විවිධ අදහස් එක එක අයගේ තියෙනවා. අපිට රජයක් වශයෙන් තියෙන දේ තමයි කියන්න පුළුවන්. රජයක් සහ මැතිවරණ කොමිසම අතර ගැටලුවක් නැහැ. මොකද ජනාධිපතිතුමා විටින් විට අවශ්‍ය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය පාර්ශ්වයන්ට උපදෙස් දීම අඛණ්ඩව සිද්ධ වෙනවා. මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ තුලත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට නිලධාරීන් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ ස්වර්ණවාහිනියේ ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ 2020 මහ මැතිවරණයේ නියමිත පරිදි අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. ලෝකෙම මේ ලොක්ඩවුන් කළා අපි ගෙවලස් දාලා වහලා තියන්න බෑනේ. එදිනදා ජන ජීවිතේ යන්න ඕනේ. කොරෝනා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම් මාස 18ක්වත් යනවා කියලා වැක්සින් එකක් හොයාගෙන අපි මාස 18ක් හැංගෙන්නද? මාස 18ක් පාර්ලිමේන්තුව නැතුව තියන්නද? ඉස්කෝල වහලා තියන්නද? බෑ. එහෙනම් අපි මේකත් දෙක අනුගත වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපිට අනිවාර්යයෙන් මැතිවරණ තියන්න පුළුවන්. ජනතාව ඡන්ද පොලට යනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දේශපාලන පක්ෂ විදියට අපි කරපු දේ කරන්න. මැතිවරණ ව්‍යාපාරය මතකට නවත්තන්න.
හැබැයි අඩුම තරමේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරලවත් නැහැ නේද? මැතිවරණ කොමිසමේ සභාපතිතුමාම කියන උතර මේ ආණ්ඩුව ඒ වැඩි වැතයි කරලා නැත්තේ. මොකද මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට මම හුඟක් ගරු කරනවා වැඩිහිටියෙක් විදියට. හැබැයි එතුමාට ඡන්ද තියලා පුරුදු නැහැ. මොකද ගිය අවුරුදු පහෙම තිබ්බේ නැහැනේ. ඉතින් එතුමාට අවංකව මේ වෙලාවේ කරන්න ඕනේ මාධ්‍ය සාකච්ඡාවේ කියන්නේ නැතුව සෞඛ්‍ය මාතේ ඩීජී හම්බෙලා. එතුමා කියනවා මේක කතා කරන්න ඉවරයි. අවසානයේ ගැසට් එක නැහැ. ඒතකොට කොතනද ඔක හිර වෙන්නේ? ආණ්ඩුවේ කොහේ හිර වෙන්න ඕනේ නේ. එහෙම නම් ඉතින් මම හිතන්නේ එතුමා එහෙම කියනවා නම් නිලධාරි මට්ටමේ තියෙන. ඒ කියන්නේ එතුමාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ඩීජීව හම්බෙලා ඒ ගැන සාකච්ඡා කරනවා. එතුමාට බලයක් තියෙනවා නේද? බලයක් තියෙන විතරක් නෙවෙයි එතුමා නිලධාරියෙක්. ඒතර මේ අය නිලධාරි. ඉතින් මේ නිලධාරි අතර ගැටලුවක් විසඳ ගන්න දේශපාලන සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. මේ අතර මැතිවරණය පැවැත්වීමට තමන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රය අත්‍යවශ්‍යම දෙයක් නොවන බව අද වෝක් ද ටෝක් විශේෂාංගයට එක්වමින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රය මැතිවරණයට අත්‍යවශ්‍ය දෙයක්ද? අපි එතුමාගෙන්ම ඒ ගැන අහලා බලමු. ආයිබෝන් මැතිවරණ කොමසාරිස්තුමනි. ආයිබෝන් අපිට පුළුවන් මීටරයකට වැඩි දුරක් තියෙනවා නම් දෙන්නට දන්න නිසා මේක ගලවලා කතා කරන්න. අපි ප්‍රවේශමේ මීටරේ දුර තියන් කතා කරමු. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඕනම් වෙන්නේ ඇයි? මෙන්න මේ මීටරේ දුර තියා ගැනීම නීතියෙන්ම කරන්න ඕන නිසා. ඒ වගේම අපට ඕන අනික් කරුණ තමයි අපි මුහුණු ආවරණය නියමාකාරයට පැළඳගෙන සිටීම, නිරතුරු අත්පිරිසිදු කිරීම කියන එක නීතියක් බවට රෙගුලාසියක් බවට පත් කරගන්න ඕනේ අපිට මේ ඡන්ද විමසීමට. මැතිවරණ කොමසාරිස්තුමනි දැන් මේ ගැසට් එක එන්න මාසයක් විතර ප්‍රමාදයි. කොහෙන්ද මේ හිරවීම තියෙන්නේ? කාගේද මේ බලවේගය? පළවෙනි එක නදීක මම දැන් කොමසාරිස්තුන්තුරෙන් ගිහිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා. මම දැන් සභාපතිනේ. හොඳයි. මේක හිර වෙලා තියෙන්නේ කවුරු ගාවද කියලා කවුරුත් දන්නේ නැහැ. ගරු අමාත්‍යතුමියක් කියන මේ ගැසට් කරනවා කියලා. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිගින් දිගටම කියනවා ගැසට් කරන්න කියලා. ඒ කවුද මේක ගැසට් කරලා නැත්තේ කොතනද නැවතිලා තියෙනවද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ නවත්තීමට හේතුව. ඡන්දේ තියන්න මේ ගැසට් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයිද? ගැසට් එක ඕනේ නැහැ ඡන්ද තියන්න. ඡන්ද තියන්න ඕනේ ඡන්ද දායකයෝ ඕනේ. ඡන්ද පත්‍රිකා ඕනේ නිලධාරී තියන්න. නමුත් විශ්වසනීය විනිවිද බවෙන් යුතු නිදහස් සාධාරණ බියකින් අතර ඡන්දයක් තියන්න නම් ජනතාවටයි නිලධාරීන්ටයි බියක් නැතුව ඡන්ද වලට එන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒක වෙන්න නම් මේ වසංගතය පැතිරෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ ජනතාවට. අද රෑ මේක නිකුත් වෙයි කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. මට දැන් තියෙන නිල ආරංචි මාර්ග හැටියට විශ්වසනීය ආරංචි මාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද රාත්‍රියේ මේක මුද්‍රණයෙන් රජයේ මුද්‍රණාලයෙන් එළි දැක්වෙන්න පුළුවනි. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක කතා කරාට. බොහොම ස්තුතියි. ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වය සහිත ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රදානය කරන කාබන් ශූන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අද පිරිනමා තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයින් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත මෙම සහතිකය පිරිනැමුවා. සාම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය සහ අධිෂ්ඨානය වුණා. ඒ අනුව දිවයින මාවරණය කළ 150කට අධික ජන රැලි, පොලිතින්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මහතා ක්‍රියා කර තිබුණා. ඒ අනුව සෑම ජන රැලියක්ම ආවරණය වන පරිදි රටේ පැලවෙන නිදහසේ හුස්ම නමින් රුක්රෝපණ ව්‍යාපාරයක්ද ආරම්භ කළ අතර මේ යටතේ පැල 26000ක් රෝපණය කොට මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂණය වී හානිය ශූන්‍ය කර ඇතැයි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේද තක්සේරු කර තිබෙනවා. ඒ අනුව අදාළ කාල සීමාවේදී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂණය පදනම් කොටගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිතන ආයතනය පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු එම කමිටුවේ සමාජිකයින් පිරිසක්ද අද ජනාධිපතිතුමා වෙත මෙම සහතිකය පිරිනමන අවස්ථාවට එක්ව සිටියා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සිව්වන දිනටත් සිදු කෙරුණා. ඒ පොලිසිය ආරක්ෂක අංශ ඇතුළු ආයතන කිහිපයක් වෙනුවෙන් Sri Lanka's Choice General Elections 2020
අද පෙරවරු 9ට ආරම්භ වූ තැපැල් ඡන්දය භාවිත කිරීම පස්වරු 4 අවසන් වූ අතර යලි හෙට පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. නොබැලැක්විය හැකි හේතුන් නිසා අද සහ හෙට ඡන්දය සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්දදායකයින්ට ලබන 20 සහ 21 යන දිනවලදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග තාවකාලිකව අත්හිටුවා තිබූ රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඉදිරියේදී පැවැත්වන දිනය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා. 28 වෙනිදා වගේ දිනයක අපිට ඒ ඡන්ද දමන්න පුළුවන් වෙයි. මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට හමුදා සමාජිකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අද පන්නලදී තවත් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා. ඇඟලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කර එමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරත් සමග එම බස් රථය ධාවනය කළ රියදුරු ඉන් ඉවතට විසි වී ඔහු නොමැතිව බසිය ධාවනය වී ටිපර් රථයක ගැටී නතර වී තිබෙනවා. එම බස් රථයේ ගැටුණු ගුවන් හමුදා සමාජිකින් රැගත් බස් රථයේද අසල පිහිටි වෙළඳසැලකට කඩා වැදී තිබුණු අතර අනතුරින් අධිබලති විදුලි රැහැන් කණුවක් කඩා වැටි ප්‍රදේශයේ විදුලි සැපයුමටද බාධා එල්ල වුණා. බසෙන් නිවතට විසවී බරපතල තුවාල ලැබූ බස් රථ රියදුරා දඹදිනිය මූලික රෝහලේදී මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. පසුගේ රජයේ ක්‍රියාත්මක කළ ස්වාධීන කොමිෂන් අහෝසි කිරීමට කිසිදු අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එළඹෙන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්වීම උත්සවයට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අද ප්‍රකාශයට පත් කළා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප්‍රසිද්ධියට පත් කළ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ශක්තිමත් දේශයක් උදෙසා නමින් නම් කර තිබෙනවා. කොරෝනා වසංගතයට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳන වැඩසටහන අද අපි හෙළි කරා. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක කොරෝනාවයි ආර්ථිකයයි. කොරෝනාව පාලනය වෙලා නැහැ. තාම පැතිරෙනවා. කොරෝනා වසංගතය පාලනය කරන්න නැතුව අපිට ඉදිරියට යන්න බෑ. මේ ආණ්ඩුව අපහොසත් වෙලා තියෙනවා. එහෙනම් මේ ආර්ථිකයට නව පණක් දෙන්න, ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න, අතට සල්ලි දීලා ආර්ථික ඉදිරියට ගෙනියන්න. ඒ වැඩසටහනත් මෙතන ඉදිරිපත් කරනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. අපි ඇති කරපු ස්වාධීන කොමිෂන් ආරක්ෂා කර. ඒව නැති කරන්නට ආපහු ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනෙන්නේ නැහැ. අපි කැප වෙලා තියෙන්නේ මේක ආරක්ෂා කරන්න. එහෙනම් මෙතනින් විතරයි අපිට ගොඩ එන්න පුළුවන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න, අලිය ළඟින් කතරේ ගහන්න, මේ රට ඉදිරියට ගෙනියන ඔබ ආරක්ෂා කරන සැලැස්ම ක්‍රියා කරන්න අපේ ආණ්ඩුව පත් කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම මෙන් අවසන් කරනවා. කොරෝනා අර්බුදය හමුවේ ලෝකයේ රටවල් ජනතාව වෙනුවෙන් සිදු කරන ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය එළඹෙන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව තමා යටතේද ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මාතලේ පැවති ජනහමු කිහිපයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මෙම ජනහමුව පැවැත්වුණේ මාතලේ අලු විහාරයේ ප්‍රදේශයේදී. මේක ඉල්ලීමක් කරනවා. ඒ ඉන්න මාධ්‍යවේදීතුමන් එක්ක කවුරුත් කතාවට යන්නත් එපා. තමුන්නාන්සලා මම ඉල්ලීමක් කරනවා කරුණා කළා. එම අවස්ථාවේදී පැමිණ සිටි ආධාරකරුවන් පිරිසක් මාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කිරීම හේතුවෙන් තරමක උණුසුම් තත්වයක් හටගත්තා. මාධ්‍යවේදීන්ට ගල් ගහනවා කිව්වේ. එය මැඩ පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතාද මැදිහත් වුණේ මෙලෙසින්. පොඩක් සංවරශීලී වෙන්න කරුණා කරලා. පොඩක් අහගන්න. ආණ්ඩුව දෙනවයි කියපු 104 සහන පොලී ණය ඔබතුමන්ලට ලැබුණාද? ලැබුණා ඉන්නවනම් පොඩක් අත් උස්සන්නකෝ. ණය නොලැබුණු අය හොඳට අත් උස්සන් ඉන්න අපේ මේ මාධ්‍යවේදීතුමන්ලටත් හොඳින් පෙයින්න. මිත්‍රවරුනි අපි ඉල්ලීමක් කරනවා. කාටවත් බනින්න කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ සංගණනයේ ප්‍රතිඵල අද ප්‍රවෘත්ති වලට ඉදිරිපත් කරන්න. රටේ ජනතාව දැනගන්නට ඕන. හැබැයි මං තමුන්නාන්සලාට පණිවිඩයක් දෙනවා. මහා මැතිවරණයේ දිනලා ආණ්ඩුව පිහිටවලා මම එනවා නැවතත් වරක් මාතලේ පුරවරයට. පොරොන්දුවක් වෙනවා තමුන්නාන්සලාට. මම එනකොට 104 සහන පොලියට ණය ඉල්ලන සියලුම දෙනා මගේ මත් දෙකෙන් ඒ ණය සහන ටික ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ තවත් ජනහමුවක් මාතලේ රත්තොට ප්‍රදේශයේදී පැවැත්වුණා.
ආර්ථිකයේ කඩා වැටෙනකොට ආර්ථිකයේ ගොඩනගන්න තිබෙන එකම ක්‍රමෝපාය වන්නේ ආර්ථිකයට මූල්‍ය උත්තේජකයක් ලබා දීම. ආර්ථිකයට මුදල් පොම්ප කිරීම. ලෝකේ රටවල් සියල්ලක්ම ආර්ථිකයට මූල්‍ය උත්තේජක ලබා දෙන වැඩසටහන, මුදල් පොම්ප කරන වැඩසටහන කොහොම ශීඝ්‍රගාමීව සිද්ධ වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ෆිස්කල් ස්ටිමුලස් පැකේජ් කියලා. නමුත් ෆිස්කල් ස්ටිමුලස් පැකේජ් ගැන කවුරු කතා කරත් අපේ රටේ ජනතාවට ෆිස්කල් ස්ටිමුලස් පැකේජ් එක අහිමි. ආණ්ඩුව 5000 ගානේ දෙපාරක් විතර දීලා දැන් හිත හදාගෙන තියෙන්නේ ඔක්කොම හරි කියලා. අපේ ආණ්ඩුව පිහිටවනකොට ජන සමාජයේ අසරණම කොට්ටාසය මාසකට 20000 ගානේ එක් පවුලකට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබ නැවතත් ලයිව් එටේට් සමගින් 2018 වසරේදී සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විවෘත වරෙන්තුවක් ලබාගත්තද ඒ පිළිබඳව දිවයින පුරාපිහිටි පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු නොකළ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නායක ද සිල්වා පිළිගත්තා. ඔහු පාස්කුරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවය සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අතර යහපත් සබඳතාවක් තිබුණේ නැහැ කියන කාරණාවට අද ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා මහතා උදාහරණ කිහිපයක් ගැන හැරදැක්වුවා. එක්තරා අවස්ථාවක අල් කයිඩා සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙක් ලංකාවට එනවා. ඔහුගෙන් ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ කටයුතු කළා. ඒ වෙලාවේ ඒ පුද්ගලයා ගැන විමර්ශනය කරන්න එපා කියලා රාජ්‍ය බුද්ධි සේවය නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් කුමාර තමන්ට දැනුම් දුන් බව නාලක ද සිල්වා මහතා සාක්ෂි ලබා දෙමින් පැවසුවා. රාජ්‍ය බුද්ධි සේවය එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන නිසා ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් සිදු කරන විමර්ශන අවශ්‍ය නොවන බවටයි නාලක ද සිල්වා මහතාට උපදෙස් ලැබී තිබෙන්නේ. මේ අතර කොමිෂන් සභාව නාලක ද සිල්වා මහතාගෙන් විමසුවේ ඔබ සතිපතා පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම සඳහා අවසන් වරට සහභාගී වූයේ කවදද කියන කාරණාව. 2017 සැප්තැම්බර් මාස 24 වෙනි දින අවසන් වරට එම සාකච්ඡා සඳහා සහභාගී වූ බව නාලක ද සිල්වා මහතා පැවසුවා. බුද්ධි සමාලෝචන රැස්වීම සඳහා සහභාගී නොවන්න තීරණය කළේ ඒ කාලේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කපිල වෛද්‍යරත්න විසින් සිදු කළ පදනම් විරහිත දෝෂාරෝපණයක් මත බවයි නාලක ද සිල්වා මහතා සඳහන් කළේ. මේ දෝෂාරෝපණයට හේතු වෙලා තිබුණේ තුර්කියේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ සංවිධානයේ ලංකාවේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය කිසිදු අවස්ථාවක ත්‍රස්ත විමර්ශන කොට්ටාශය දැනුවත් කර නොතිබීම. එමෙන්ම මෙරට මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට පැමිණෙන විදේශීය දේශකවරුන් පිළිබඳ යම් යම් තොරතුරු අනාවරණය කරගන්න ත්‍රස්ත විමර්ශන කොට්ටාශය ඒ කාලේ කටයුතු කළා කියලා සාක්ෂිකරු අද සඳහන් කළා. ඒ අනුව එම දේශකවරුන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව හරහා වීසා ලබා ගන්නා බව අනාවරණ වෙලා තිබෙනවා. මේ අතරේ 2018 වසරේදී සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ගත යුතු නීතිමය පියවර පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ටාසය නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පැතුවා. නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බවත් අද කොමිසමේදී අනාවරණ වුණා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් කොමිසම හමුවට කැඳවන්න කටයුතු කරනවා කියලයි කොමිසමේ සභාපතිතුමා අද දැනුම් දුන්නේ. පදික වේදිකාවල හා මාර්ගයේ අනවසර ස්ථානවල නවතා තබා ඇති වාහන සොයා හෙට සිට විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා. හෙට සිට ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම රථවාහන නිලධාරීන් විශේෂ පොලිස් මෙහෙයුම් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මාර්ගයේ අනවසර ස්ථානවල වාහන ගාල් කර තැබීම සහ පදික වේදිකාවේ වාහන ගාල් කර තැබීම සම්බන්ධයෙන් මෙවැනි අවස්ථාවක යම් වාහනයක් ගාල් කර තබනවා නම් එම වාහනය පොලිසියට රැගෙනීමට කටයුතු කරනවා. එය යම් වෙනත් ආධාරක වාහනයක් මාර්ගයෙන් සමහර විට රැගෙනීමට කටයුතු කරන්න පුළුවන්. නීතියේ හැටියට එවැනි අවස්ථාවකදී එම වාහනය රැගෙනීමට වැය වූ වියදමත් අදාළ පුද්ගලයා විසින් දැරිය යුතු වෙනවා. එවැගේම විශේෂයෙන්ම මෙවැනි ආකාරයට වාහන ගාල් කරන අයට එරෙහිව මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන වගේම ජාතික මම්මාවත් පනතේ ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. එවැනි අවස්ථාවක අධිකරණයකට දඩයකට හෝ සිරදඬුවමකට ලක් කිරීමට හැකියාවක් තියෙනවා. ජාතික මම්මාවත් පනතේ යටතේ රුපියල් 50,000 දක්වා දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තියෙනවා. දැන් තවත් දේශීය පොතක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනා 69 ලක්ෂයේ ප්‍රාර්ථනාව සඵල කරවන නොවැම්බර් මාසයේ ජනවරම රකින්න සමාජ ගිවිසුම එළිදැක්වීම අද බම්බලපිටිය තුමුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු වුණා.
මේ සංවිධාන කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය, ජාතික සංවිධාන එකමුතුව, ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාවයි. අපේ රටේ කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් අපේ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් රටේ ඒකීය භාවය වෙනුවෙන් අපේ පුරා විද්‍යාත්මක උරුමය වෙනුවෙන් අපේ සංස්කෘතික උරුමය වෙනුවෙන් අපේ දේවල් ගැන කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා අපේ දේශපාලකයට සටනක් නැහැ. මේ බිමේ සටන් දහස් ගණනක් තියෙනවා. ඒ සටන් අතට ගන්නට අපි බල කළ යුතුයි පාර්ලිමේන්තුවට යන මේ 225ට. එහෙම නැත්නම් හෙට දවසෙත් අපිට පාරේ ඉඳගෙන සටන් කරන්න වෙන්නේ. ගතුන් දේශපාලනයෙන් පමණක් නොවේ. දේශපාලනයෙන් පවා ඈත්ුනේ ඒ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමයේ පිළිබඳව කලකිරුණු නිසා. හැබැයි පසුගිය කාලේ එය තේරුම් ගත්ත නායකත්වයේ වියත්මග හරහා ඒ උගතුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙලක් යෙදුවා. අද ඒ උගතුන්ගේ දැනුම අප රටේ සෞභාග්‍ය සඳහා උත්තර මට්ටමකට ප්‍රයෝජනයට ගෙන තිබීම රටේ වාසනාව. පක්ෂ අර්බුද සහ කොරෝනා අර්බුදය අදත් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. අපෙන්ම වර්ධනය වෙලා අපෙන්ම පුළුවන් තරම් උදව් වරන් මහගෙදරින් අද කුලී ගෙදරට ගිහිල්ලා යම් අය ප්‍රශ්න කරන්න හදනවා. අලියෙක්ගේ පිට උඩ මැස්සෙක් ඇවිල්ලා වැස්සයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අලියාගේ වලිගේ එල්ලෙන්න කැමතියි. දැන් බැඳුම් කරේ ගැන අත්අඩංගුවට ගන්න හිටපු රවී කරුණානායකලා මේ වෙනකොට තියෙන වරෙන්තු පවා ආපහු අරගෙන තියෙනවා. මොකද මේ හේතුව? බැඳුම් කරේ හොරු ටික දැන් ඒගොල්ලෝ ගාව ඉන්නේ. මුන් රැක්කා මුන් රැක්කා. ඒක තමයි වෙලා තියෙන්නේ. සමජන බලයට ගිය අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතුමාලා മന്ത്രിතුමාලා 56 මේ එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන අපිත් එක්කලා කතා කරලා තියෙනවා. ඒ 56 දෙනා අතරින් 23 දෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. ඔය කතා කරන ඒවා හුඟක් දේවල් අපිට අතට රෙකෝඩ් වෙලා තියෙනවා. අපේ කවුද අපේ එක නමක් කියන්නකෝ. ඉතින් රංග බණ්ඩාරේ ලල්ලි අපේ කොයිද අයියා කියන්නේ ඔය වගේ මං ඉතින් මට මම අහගන්න එපා. දෙන්න කියන්නේ එක කෝල් එකක් දෙන්න එක රෙකෝඩ් එකක් දෙන්න කියන්නේ. ඩීල් ගහපු අයනේ කියන්නේ අනික් ඇත්ත එක්ක ඩීල් දානවා කියලා. ඒ හින්දා එයාලට පුළුවන් ඕන කණ්ඩායමක් එක්ක ඩීල් දදා ඉන්න. අපි එයාලත් එක්ක සාකච්ඡා කරන්නෙත් නැහැ. පොහොට්ටුවේ ආණ්ඩුවකට ගන්නෙත් නැහැ. ඊළඟ පාර අනිවාර්යෙන් පාර්ලිමේන්තුව මොකද දෙන්නේ? ජාතික ආණ්ඩුවක් හැදෙනවාමයි. ව්‍යවස්ථාවේ තියෙනවා ලංකාවේ කැබිනට් ඇමති සංඛ්‍යාව 30යි කියලා. වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ව්‍යවස්ථාවට මේගොල්ලෝ දාගෙන තියෙනවා. මොකද ඒ තමයි පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් හෝ පක්ෂ සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදාගත්ත විට ඇමති මණ්ඩලය වැඩි කරගත හැකිය. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ජාතික ආණ්ඩුවක් ප්‍රකාශපත් කරලා ඇමති මණ්ඩලය වැඩි කරගන්න. අපි ඊටාම පැහැදිලිව කියනවා එතුමන්ලාට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදියන පෙරමුණ ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ නැහැ. එහෙම ඕන කමක් ඇති වෙන්නෙත් නැහැ. දැන් මාලිමාවෙන් කරන්නේ දිශාව හොයාගන්නේ. දැන් යන දිශාව තාම තෝරගන්න බැරුව ඉන්නවා ඒගොල්ලන්ට. නාම යෝජනා ලබා දෙන්න තිබිච්ච ඌමනාව නිසා එයාපෝට් එක අරන් ඉඳලා PCR පරීක්ෂණ නොකිරීම නිසා තමයි එච්චර දුරකට ගියේ. ජනතාව මේකට ඉතා පැහැදිලි උත්තරයක් Tamanව අනාරක්ෂිත කරපු ආණ්ඩුවට විරුද්ධව මේ මැතිවරණයේදී ලබා දිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. පහුගිය දවස්වල අපි කොරෝනා වදුර ආවම සෑම ශේෂ්ත්‍රයකටම සහන දුන්නා. දැන් ඊයේ අපි තීන්දුව කරා කැබිනට් මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයන් සඳහා සහනය ලබා දෙන්න. සහන දෙනවා කියවට මොනවද ලැබිලා තියෙන සහන කියලා අපි අහන්නේ. කවුරු හරි ඉන්නවද 104ට බැංකු වලින් ණය ගන්න පුළුවන්? කවුරුවක් නැහැ. අපිට මේ වසංගතයේ ලෝකයේ තියෙන රටවල් සමග සැසඳීමේදී අපේ රටේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ජනතාව කැපවීමකින් විශිෂ්ට ලෙස මේ වසංගතය පාලනය කරගෙන තියෙනවා. වර්ණ වෙනස් වුණාට, ලාංඡන වෙනස් වුණාට, පාට වෙනස් වුණාට අර පරණ කට්ටියමයි. ඒගොල්ලන්ට ඕන එහෙයියෝ තනපු මන්දිර දිහා බලපුවාම අනේ අපේ ජනතාවට සේවය කරලා තියෙන තරම් අපිට පේනවා මහා භාණ්ඩාගාරය හිස් වෙනවා, දේශපාලකයෝ පොහොසත් වෙනවා. බඩගින්දර ජන දුක් මැද ආණ්ඩුවට කොරෝනා මේ අස්සේ සහ සුද්දෙන් මැති ඇමිතිලා ගරානා 3න් 2ක් අරගත්තම දිනිය හැකිද කොරෝනා. විරුද්ධ පක්ෂය බලන්නේ මේ රෝගීන් පොඩ්ඩක් වැඩි වෙනකොට ඒගොල්ලෝගේ චිත්ත ප්‍රීතිය පිනා යනවා. ඒ සතුට ඉහවහා ගියාම ඒගොල්ලෝ ඒකේ පාවිච්චි කරලා බලනවා මැතිවරණේ කල් දාගන්න හරි මොනවා හරි කරන්න. Sri Lanka's choice. General Elections 2020. දැන් රට වටින් අටට. රට වටින් අටට. ත්‍රිකුණාමලේදී වෙරළාරක්ෂක බෝට්ටුවක් සහ දීවරෙන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් වෙරළාරක්ෂක බෝට්ටුවක් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් දීවරයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ 40 හැවිරිදි දීවරයෙකු වන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොස්ගොඩ තාරකගේ අනුදැනුම මත හෙරොයින් ජාවාරමක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිදු කළ වැටලීමකදී මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් සහ ජාවාරම සඳහා යොදාගත් වාහන 3ක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. ඒ සමගින් දැනට අප සමු ගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.